උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ගම්පහ මුදුන්ගොඩ කතුරුවත්ත ලිපිනේ පදිංචි DNS රණසිංහ මෑණියන් සහ පවුලේ දූදරු පිරිස විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් කුසලයෙන් 2020 වර්ෂයේ ජූලි මාස 26 වන දින අභාව ප්‍රාප්ත වූ රණසිංහ සේනානායක ස්වාමි පුරුෂයාට පියාණන්ට අනුමෝදන් වේවා. සසර ගමන නිමා කර උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා. 1979 වර්ෂයේදී දායකත්වයේ දරූ අයාතරින් වියෝ වූ ධම්මිකා රණසිංහ ආදරණීය දියණියට සොහොයුරියට මේ උතුම් කුසලය එකසේ අනුමෝදන් වේවා. සසර ගමන නිමා කර උතුම් වූ නිර්වාණ සුවයම ලබත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක්ම වේවා. පරලෝ සැපත් සංසාරගත සියලුම ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වේවා. සසර දුකින් අත් මිදේවා. ලක්වාසී ලෝකවාසී සැමට වසංගත රෝගයෙන් මිදී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. පවුලේ සියලු දෙනාගේ දැහැමි පැතුම් සඵල වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්ම මාර්ගයේ පූර්ණේ වීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක්ම වේවා. අමා මහ නිවනින් සැනසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතේතේ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතීති. ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කරවා ගැනීම සඳහා සැදැහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සැදැහැවර පින්වතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ වෙසක් පොහොපොණු පොහෝදා උදෑසන පරම සත්‍යයක් සාක්ෂාත් කරගනු ලබනවා. නැත්නම් නිවනට පැමිණෙනවා. ඉතිරි දෙමස තුළ උන්වහන්සේ තුළ ඇති වුණා වූ අදහස් තුළින් මිනිසාට මේ දේ තේරුම් ගන්නට අමාරුයි කියලා හිතුව අතර, නමුත් අල්ප වූ කෙලෙස් ඇති අය සඳහා මේ කරුණු පැහැදිලි කිරීම කරන්න ඕනෑ කියන නිගමනයකට පැමිණි බව සඳහන් වෙනවා. දෙමසක් අවෑමෙන් සත්සතිගතකොට දෙමසක් අවෑමෙන් තමයි අපේ ඉගැන්වීම් වලට අනුව මේ ඇසළ පොර 15ක් පොහොය දවස බරණැස ඉසිපතනාරාමේදී කාටද මේක පළමුවෙන්ම පැහැදිලි කරන්න ඕන කියලා හොයලා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් වඩාත් ඒවා පිළිබඳව නැඹුරුව හිටපු පිරිසක් තෝරාගන්නේ පස්වග තවුසන්. පච්චංච වග්ගයා බික්කුවා මන්තේසි. පස්වග තවුසන් නැමතුවයි කියලා තිබෙනවා. මේ ඇසළ පුහුණු බව උදෑසන. මෙන්න මේ ඇසළ පුහුණු පොහොදා උදෑසන මේ පස්වග භික්ෂුහණුන් අමතා තථාගතයන් වහන්සේ කළා වූ මේ පැහැදිලි කිරීම අතීත සිද්ධියක් වශයෙන් අරගෙන ඉතිහාස කතාවක් කියන්නට නෙමෙයි මම මේ සෝදානම් වෙන්නේ. අපටත් මේක අදාළ කරගන්න පුළුවන්ද? තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි සුළු සැපත පිටිපස්සේ ගිහින් දුක ලුහුබඳිනවාද බාර ගන්නවාද? සුළු සැපත අතහැරීමෙන් දුකක් නැති සැපතට පත් වෙනවාද? අදටත් මේ උපදින මිනිසුන් සඳහා පවතිනා වූ අභියෝගයක්. තථාගතයන් වහන්සේ සඳහා
උන්වහන්සේ ඉදිරිපිට හිටියේ පැවිද්දන් බැවින් ඒතේතේ බික්ඛු කියලා පස්වග තවුසන් නමතලා තිබෙනවා. නමුත් උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියලා ලස්සන වචනයක් තියෙනවා. අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙතක් තථාගතයන් වහන්සේ මේ සඳහා භාවිතා කළේ තථාගතයන් අවිසම්බුද්ධා චක්කු ඇස පිණිස ඥානයේ පහළ වීම පිණිස උපසමාය කෙලෙසුන්ගෙන් මිදීම සංසිඳීම පිණිස අභිඥාය මාර්ගඵල පිණිස සම්බෝධිය අවබෝධය පිණිස නිවන් පිණිස මැදුම් පිළිවෙතක්. මටත් ඔබටත් අද හෝ මතු ජීවිතයක හෝ අනාගත බුදු සසුනක හෝ කවදා හෝ අදයි වඩාත් වටින්නේ අපට මේ උපසමාය අභිඥාය සම්බෝධාය පිණිස යන්නට මැදුම් පිළිවෙතක් අනුගමනය කරන්න වෙනවා. ඇයි අපට මැදුම් පිළිවෙතක් අනුගමනය කරන්න තෝරාගෙන වෙලා තිබෙන්නේ? උන්වහන්සේ අත්දැකීම් අනුව විස්තර කරනු ලබනවා ලෝක මිනිස්සු කර කර ඉන්න වැඩේ. අපිත් මේ ලෝකේ මිනිස්සු කර කර ඉන්න වැඩෙන් කෝකද ඉන්න කියලා තේරුම් ගන්න. අන්න ඒ කරුණු පැහැදිලි කිරීම සඳහා තමයි මම මේ දේශනාව ගලපන්න කල්පනා කරන්නේ. සූත්‍ර දේශනාව සියල්ල පැහැදිලි කරන්න මම කලාවෘත්තු වෙන්නේ නැහැ. මේ අන්ත දෙක ලැබිච්ච කාලයට අනුව ගැඹුරින් විග්‍රහ කරන්නයි කල්පනා කරන්නේ. කුමක්ද ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බචිතේන නසේවිතබ්බා. මහණනි මෙන්න මේ අන්තවාදී පිළිවෙත් දෙක පැවිද්දන් විසින් සේවනය නොකොට යුතුයි. ඒ පැවිද්දන් විසින් කියන එක පස්වගතවසන් සිටි බැවින් මොකද ඔවුන් ගෙදරින් නිදහස් වෙලා තවුස් දිවියක් ගත කළේම විමුක්තියක් හොයාගෙන. ඒ නිසා ඔවුන් විමුක්තියක් හොයාන ගියේ වෙනුවෙන් වෙන් වුණ අය. නමුත් ඔවුන් ගෙදරින් වෙන් වුණාට ඔවුනුත් තව පැත්තකට අහු වෙලා තිබුණා. මා දකිනවා තථාගත බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතට අවතීර්ණ වෙලා මේ සම්මා සම්බුද්ධිය සාක්ෂාත් කරන තුරු සියලු දෙනා මේ අන්ත දෙකේ තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අදත් මම දකිනවා ඇඳුම කොහම වුණත් ගෙදර හිටියත් කැලේ හිටියත් මේ මැදුම් පිළිවෙතට ප්‍රවිෂ්ඨ වෙන එක තේරුනේ නැත්නම් අන්ත දෙකෙන් එකක තමයි ඉන්නේ කියලා. තමන්ම දන්නේ නැහැ. එහෙනම් අපි අන්ත දෙක වචනෙන් පාඩම් කරගන්න ඇත්තේ මමත් 7 8 9 පන්ති වල ඉන්නකොට සමහර විට මට මතකයි මම 2001 දඹදිව සංචාරයකදීලා බුද්ධ ගයාවේදී සිල් සමාදන් වෙලා හිටපු අයටත් මේක තමයි පැහැදිලි කළේ මේ අන්ත දෙක පිළිබඳව. වර්ණසිතනාරාමේදී තථාගතයන් වහන්සේ වදාළේ මේ දේ කියලා. මෑතදී මා හිතන්නේ මා මේක පැහැදිලි කරලා නැතුව ඇති. ඒ නිසා මට හිතුණා මේ යෝගයේ මේ දවස්වල මේ පිළිබඳ ටිකක් ගැඹුරින් විවරණය කරනවා නම් හොඳයි කියලා. ගැඹුරින් පොතේ තියෙන පදයෙන් පමණක් නෙවෙයි. උබෝ අන්තේ අන්ත දෙකක්. එනයි අන්ත දෙක අපි හොයන්න වෙනවා. මේ බික්කවේ අන්තා කියන්නේ ඒක තමයි. සේවනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. නමුත් ධර්මයේ තේරෙන්නේ නැති තාක්කල් මේ දෙකෙන් එකක් තමයි පෘථග්ජනය සේවනය කරන්නේ. එහෙනම් ඒක ඔබ පිළිබඳ විවරණයක්. යෝචායං කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පෘථග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. කාමේසු කාමයන්හි බහුවචනෙන් කාමසුඛ කෙහි ඇලීම කාමසු කල්ලිකානු කාමසුඛෙහි ඇලීම හි නැවත අනුയോഗෝ නැවත නැවතත් දෙදීම දුක්ගෙන දෙන කාරණයක්. ඒක පහත් කාරණයක් හීන ආර්යයන් පසසන් නැති එකක්. ඒක ග්‍රාම්‍ය කාරණයක් මුදිවුණු එකක්. ඒක පුහුදුන් අයගේ වැඩක්. ඒක අනාර්ය වැඩක්. ඒක මිනිසුන්ට කොතරම් අර්ථයක් තිබුණාට අනාත්ම සහිතයි. ඒ බැවිනුයි සේවනය නොකළ යුත්තේ.
මේ සේවනය නොකිරීම කියන එකෙන් පෙන්වන්නේ ගෙදර අතහැරලා කැලේට යන්න කියන එක එහෙම නෙවෙයි. ඒ නසේවිතබ්බා කියන එකේ සේවනයේ තේරුම් ගත්තාම සේවනය නොකිරීම හොයන්න පුළුවන්. දයමේ බික්ක යන්තා පබ්බතෙන්න සේවිතා. අපි සේවනය කරනවද? එහෙනම් මැදින් පිළිවෙත තෝරා ගන්න මේ සේවනය අතහරින්න. මැදින් පිළිවෙත කියන්නේ මේ සේවනය නෙවෙයි ඒක අතහරින එක. මොකද්ද බලමු අපි මේ කාමේසු කියලා කියන්නේ කාමයන්හි. ඔබට ඔබ තුලින් කාමය හොයාගන්න මා දකිනවා. මේ මිනිස් සමාජයේට කාමයන් හයක් තියෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. පස්දර සහ මනෝද්වාරයෙන් ලැබෙන්නා වූ අරමුණු වල තමයි උපරිම තෘප්තිය සැපත තියෙන්නේ නෙවීම තියෙන්නේ කියලා. ඒවා පසුපස ලුහුමදිමින් ඒවා නැවත විඳිමින් ඒවා ඔස්සේ යන එක. අනුයෝගෝ නැවත නැවතත් යෙදෙන එක. ඇලී නැවතත් යෙදෙන එක. කාමසුඛය. මොකද්ද කාමසුඛය කියන්නේ? ඒක තමයි ගැඹුරින් හොයන්න වෙන්නේ. අන්න එතකොට අපට හොයන්න පුළුවන් වෙනවා මිනිසා ස්වභාවයෙන්ම පස්දොරකට උප්පත්තිය හිමිකම් කියනවා. ඒ පස්දොරට සතුට ලබා දෙන්න අවශ්‍ය දේවල් නැටුම් සංගීතය කලාව ආදී නම් වලින් ලෝකයේ එදා සිට අද දක්වා පවතිනවා. මිනිසා ඒ කෙරෙහි යොමු කරනු ලබනවා අලවා තබා ගන්නවා. අදටත් පවතින ශ්‍රව්‍ය මාධ්‍ය දිනපතා සතිපතා පුදුම විදිහට ඒ ප්‍රසංග කෙරෙහි නැටුම් ගැයුම් වැයුම් ප්‍රසංග කෙරෙහි සකීය කාලය මාධ්‍ය මෙහෙවර කාලය මෙහෙයදනු ලබනවා. යන්න බලන්න යන්න බැරි වුණත් ගෙදර ඉඳන් හරි බලන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ පස්දොරට හම් වෙන්නා වූ අරමුණු වල පරම සත්‍ය වූ සැපතක් තියෙනවා දුකක් නැහැ කියලා ඒ පිටිපස ලුහු බඳින එකක් තමයි සමාජය කරන්නේ ආගම් ભેදයකින් තොරව. ඇයි ඒකට අනුයෝගෝ කියලා කියන්නේ? නැවත නැවත යෙදීම කියන අර්ථයක් නේද? ඇයි නැවත යෙදෙන්න වෙලා තියෙන්නේ? අන්න දැන් ඔබ ඉගෙන ගන්න රූපකාම කියන්නේ මොකක්ද කියලා. රූපකාම කියන්නේ ශරීරයට තියෙන කැමැත්ත නෙවෙයි. ඇසට හම්බ වෙන රූපය විඳින්න තියෙන කැමැත්ත. එහෙමයි ඒක විග්‍රහ කරගන්න ඕන. ආලෝකයක් ඇති විටදී බාහිරින් පවතිනා වූ යම් යම් රූපවල සෙවණැලි සටහන් ඔබේ අරමුණු ගන්න පුළුවන් හැකියාවක් සහිත චක්කු ප්‍රසාදයේ මත පතිත වීමෙන් ඔබට රූපයක් පෙනෙනවා. මේ රූපය ඔබට රුචි පරිදි තමයි ඔබ කැමැති අකමැති හරි වැරදි හතුරු මිතුරු ආදී වශයෙන් යොදා ගන්න. ඒක ඉදිරියේ තියෙන එකක් නෙවෙයි. තම තමන් හදා ගන්න එකක්. නමුත් මේක අර සිනමා තිරයක රූපරාමුව වහා නැති තව එකක් පහළ වෙනවා වගේ අතරක් නැතුව නැවත නැවතත් මේක පහළ වුණාට තියන්න බෑ නැසෙනවා. ඒ නිසා ඔබට ඒකේ ඇලුනහම නැවත නැවත ඉල්ලන්න වෙනවා. අද බලපු නාට්‍ය හෙට බලන්න වෙනවා අනිද්දාට ඕන වෙනවා. අද බලපු චිත්‍රපටිය අද ප්‍රිය කරපු යම් දෙයක් නැත්තම් නැවත නැවතත් ආසයි. නැවත බලන්න ආසයි කියන්නේ නැවතනත් කියලා. ඔය සංගීත සම්දර්ශන එහෙම නැවතත් තව එකක් ගායනා කරන්න කියලා කියන්නේ. ඒ නැවත නැවතත් රස විඳිනවා. දැන් මේ රූපය බාහිර ලෝකේ තියෙන එක නෙවෙයි. ඒක උදව්වෙන් ඔබේ සිතේ හදාගත්තා වූ රූපේ තමයි ඔබට අදාළ රුචි අරුචි නැත්නම් මේ කැමැති අකමැති බව පවතින්නේ. දැන් මෙන්න මේ රූපයට බැඳෙනවට තමයි රූප තණ්හා කියන්නේ. එතකොට ඒක කාම තණ්හාව යටතේ රූප තණ්හා.
ඔබට ඒකට ඇලීමක් ගැටීමක් තිබෙන නිසා නැති වෙන නිසා නැවත නැවතත් හෙට අනිද්දාට නැවතත් ඉල්ලන්න වෙනවා. මේ ජීවිත කාලය තුල ඔබ මේ පස්දර පිනවන්න වෙලා කොතෙක් කල් මේක හෙව්වද? ඇස් පේන්නේ නැති යන දවසක් දක්වා ඔබට හොයන්න වෙනවා. පේන්නේ නැති දවසට තමයි බැරි වෙන්නේ. ඉස්සර ජීවිතවල හිටපු අය මොකද කරන්නේ නැත්තේ? මේ සැප හෙව්වා. කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ. නැවත නැවතත් දෙනවා. එතකොට ඒකට කියන්නේ ඇස පිනවනවා කියලා. සාමාන්‍ය සමාජයේ. නමුත් ඇස නෙවෙයි පිනවන්නේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ එකිනෙකට වෙනස් අරමුණු ගන්න පුළුවන් හැකියාවක් මේ දොරවල් පහට තියෙනවා. හැබැයි දොරවල් පහ අරමුණු රසය ගන්නෙ නෑ කියලා. ඒ ඇසට පිහිටනවා සිත. සිත අරමුණු රසය විදී. එතකොට ඇසෙන් සිත පිනවීම තමයි රූපකාමය. දැන් මේක මොකද වෙන්නේ? මේක කෙරෙහි ඇලුනහම ගැටුනහම මේ අරමුණ කෙරෙහි ඒකට අදාළ කැමැත්තක් අකමැත්තක් එක තියෙන ඒකට අපි කතා සාවිසංකාරයක් කියලා. දැන් මෙතන සිදු වෙනවා බැඳීමක්. ඒකට තමයි රූප තණ්හා කියලා කියන්නේ. එතකොට තණ්හා උපාදාන භව කියන වචනය යටතේදී ඒක ඇලි සස්සිතට ඇලිලා සසරට ඇලීමක් සිද්ධ වෙනවා. රූපකාම. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි හිතුවට ඉස්සරහින් තියෙන රූපයක් විඳින්න කියලා. ඉස්සරහින් රූපවට බලන්න පුළුවන්. හැමදාම තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා, දිරනවා ආදී කියලා හැම හදා බලන්න පුළුවන්. නමුත් ඔබේ සිතේ හටගත්තා වූ සිතුවිල්ල නැවත විඳින්නනේ ඔබ කැමති. සිතුවිල්ල නැවත විඳින්නේ. දැන් එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. දවල්ට ඔබ ඉදිරියෙන් තියෙන එකම විඳිනවා කියලා හිතන්නේ. හොබයි ඔබ වින්දා වූ රූපේ හෝ රූප රාජිනිය හෝ මොකක් හරි ඔබ ප්‍රිය කරන දේ සිහිනෙන් පෙනෙනවා කියන්නේ. දැන් ඉදිරියෙන් කෙනෙක් නැහැ. දැන් ඔබ විඳින්නේ කවුද? ඉස්සරහා ඉන්න කෙනාද ඔබේ සිතේ පහළ වන සිතුවිල්ලද පුද්ගලයා වශයෙන් විඳින්නේ? ඔබේ ප්‍රියම්බිකාව වෙන්න පුළුවන්, ප්‍රිය කරන කෙනා වෙන්න පුළුවන් සිහිනෙන් දැක්කොත්. දැන් එතන කෙනෙක් ඉන්නවද නැත්නම් සිහිනෙන් දකින්න දේ සිතුවිල්ලක්ද සිතුවිල්ල නෙමේද දෙයක් කොට අරගෙන විඳින්නේ? එනිසා මේ පස්දර පිනවීම කියන එකේ තේරුම සිත පිනවීම. සිත පිනවීම කියන එකේ තේරුම සංකප්ප රාගෝ පරිසස්සකාම. නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර ලෝකේ ඔබ හොයන ඔය කාමේ නැහැ. ඔබ ඒක තුලින් හිතේ හදා ගන්නවා සංකල්පයක්. අන්න මේ සංකල්පය එක එක්කෙනාට වෙනස් වෙනවා, පෞද්ගලික වෙනවා, හදාගත්ත සැපතක් කියලා එකෙන් කියන්න ඕන. අපි කතා කළේ රූප විතරයි. එතකොට රූපය උපාදාන වෙනවා. ශබ්දයටත් සකස් වෙලා තියෙනවා කන ප්‍රසාදය. ඒකෙන් බාහිර ලෝකේ පහළ වෙන හැම දෙයක්ම හඳුනා ගන්නවා. ප්‍රියාප්‍රිය පරස වචන මිහිරි වචන සංගීතයේ උච්චත් ස්වර පහළ ස්වර නැත්නම් වේග රිද්ම මන්දගාමි ආදී වශයෙන් ඔබට කිසියම් ආකාරයක මේ ශබ්ද තරංග මගින් ලැබෙනා වූ ශබ්දය ඔබ කනේ පහළ වුණාම ශබ්ද රූපය. ඒක ඔබ හරි කැමතියි ඒකට. ඒ නිසා නැවත නැවතත් ඔය බාහිර දේවල් උදව්වෙන් ඔබේ සිත ඉල්ලනවා. ඔබ පිනවනවා. මොකද්ද පිනවන්නේ? කනද පිනවන්නේ සිතද? ශබ්දේ නැමැති අරමුණ සිතට පහළ වුණාම ඒක විඳිනවා. දැන් රූපේ නැමැති සිතුවිල්ල විඳිනවා, ශබ්දේ නැමැති සිතුවිල්ල විඳිනවා, සිතේ හදාගෙන විඳිනවා කියන එක තේරුම් ගන්න ඕන නේද? තියෙන දෙයක් විඳිනවා නෙවෙයි. තියෙන දෙයක් විඳිනවා නම් ඉස්සරහින් ඉන්න පුද්ගලයා ඔක්කොටම හතුරෙක් වෙන්න ඕන, ඔක්කොටම මිතුරෙක් වෙන්න ඕන. ඉස්සරහින් තියෙන ශබ්දේ ඔක්කොටම අප්‍රසන්න වෙන්න ඕන, එහෙම නැත්නම් ඔක්කොටම ප්‍රසන්න වෙන්න ඕන. එහෙම වෙනවද මේ ලෝකේ? නෑ. අන්න ඒ නිසා තමයි මේ යථාර්ථයක් පෙන්වන්න ලදන්නේ. කාමයේ තියෙන එකක් නෙමේ සුපිනෝපමා කාමා කියන්නේ. ඒකයි සිහිනයක් කියන්නේ ඇස්සරල බලනකොට නැති දෙයක්.
ඒ සිහිනයකට උපමා කරන්න ලදන්නේ බාහිර ලෝකේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ විචිත්‍ර ලෝකේ ඇති කාමයක් නැහැ තමන් හදාගෙන. දැන් හදාගත්තාම මොකද කරන්න වෙන්නේ? තව ටිකක් එහාට ගිහින් බලමු අපි. ශබ්ද ගන්ධ සුවඳ දෙකම ගන්ධ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබට ඇලීමක් ගැටීමක් තියෙනවා. විඳිනවා කියන්නේ ඒකයි. නාසයෙන් අරමුණ විඳිනවා. දිවෙන් අරමුණ විඳිනවා. කයෙන් පහස විඳිනවා. අනිපොත් සහ කෙස්සරුණාම ලදරුවේ පටන් ගත්තාම ඉතින් එහා පැත්තට මේක ස්පර්ශ කාමයේ කියන වචනය යටතේ ගැඹුරට යනවා. හොයාන ගිහින් ඇසෙන් කනෙන් නාසෙන් හොයාන ගිහින් එහාට ගිහින් නතර වෙන තැනක් තියෙනවා මේ කාම ලෝකේ ජීවත් වෙන අය. ස්පර්ශ කාමයේ කියලා කතා කරනවා. එහි තිබෙන්නා වූ ස්වභාවය පිළිබඳ ඔවුන්ට ඇති අනවබෝධය තුළ ඒ පිළිබඳව බොහෝසේ ඇලෙනවා ගැටෙනවා. ඒකෙන් සිදුවෙන දේ දන්නවා නම් එහෙම ඔච්චර පන්නන්නේ නැහැ. නමුත් ඒකෙන් සිදුවෙන්නේ දන්නේ නැහැ. ඒක ජාතක කතාවක තිබෙනවා රජකුමරෙක් තරුණ වයසට පත් වෙලා හිටියා. උන්ට මේ නාරී දේහයක් දකින්න හමුුනේ නැහැ කියලා. නමුත් ඔහුට යම් දවසක ලැබුණා නාරී දේහයක් පහස විඳින්න. ඔහු ඒ පහසට කොතරම් ඇලුනාද කියලා කියනවා නම් කඩුවකුත් අරගෙන පාරට පැන්නයි කියනවා මම ඇර ස්ත්‍රීන්ගෙන් මේ පහස කිසිවෙක් නොවිඳිය යුතුයි කියලා පිරිමි ඔක්කොම මරන්න. බලන්න ආසක්ත වීමේ තරම. එතකොට මේ සමාජය මෙතෙන්න තමයි කරකවලා ගෙනියන්නේ. ඒකට කොතරම් සමාජයේ ගිජුද කියලා කියනවා නම් ඒක ජීවිත අවසානය දක්වා විඳිනවා ඇති වෙන්නේ නැහැ. ඒක විඳින්න ගියාම තිබෙන්නා වූ බර ටිකක් තියෙනවා. අමුදරුවන් පෝෂණය කිරීම යටතේ දරුවන් හදා වඩා සමාජයට දෙන්න. ඒක තමයි ඒ ආස්වාදය දීලා තියෙන ආස්වාදයට ගිහින් මේ වගකීම ඉටු කරන්න කියලා. නමුත් දියුණු වෙන විද්‍යාව තුළ අර වගකීමෙන් අත මිදලා ආස්වාදය සඳහා සියලු සැපහසුකම් යොදාගෙන මිනිසුන් නැවත නැවතත් ඒක යෙදෙන්න තමයි විද්‍යාව දියුණු කරන් තියෙන්නේ. වෛද්‍ය විද්‍යාව දියුණු කරන් තියෙන්නේ. අනිකුත් පහසුකම් දියුණු කරන් තියෙන්නේ. අනුയോഗෝ. ඇති වෙන කෙනෙක් ඉන්නවද? ඇයි මේකට මෙතරම් මිනිසුන් ගිජු වෙන හේතුව කියලා කෙනෙකුට නම් කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මේකේ රහසක් තියෙනවා. මා දකින්නේ මෙහෙමයි. මේ ලදරු කාලේ මේ අදහසේ තරම් බරපතල නෑ. තරුණ වයසට එනකොට මිනිසෙක්ගේ හිතේ ලෝභ දේශ මොහ වැඩිලා තියෙනවා. මේ ලෝභ දේශ මොහ හිතට එනවා කියලා කියන්නේ සැනසෙල්ලක් නෙමෙයි. දුකක්. නමුත් ඔවුන්ට ඒවා නැතුව ඉන්න තේරෙන්නේ නැහැ. ඒවා නිසා වදේ විඳවනවා. අනොබට මේ අවස්ථාවට හිත යොමු කරන්න පුළුවන් නම් ඒ ගත කරන කාලය තුළ වෙනත් දේවල් හිතට එන්නේ නැති වෙනවා. අන්න හිතට එන්නේ නැති නිසා අනිත්‍ය දුක නැති එකට තමයි මේ ඇලෙන්නේ. ඒ නිසා මේවා තුළ පවතින්නේ දුක අමතක කරන්න පුළුවන් හැකියාව කෙටි කාලයකට. ආයෙත් ඈත් වී ගියා වූ පාසි වලින් ආපහු වැව වැහෙනවා වගේ සිතට අර සියලු දේවල් ආවහම අරක නැහැ. ආයත් ලෝභෙන් දේශයෙන් මොහෙන් කටයුතු කරලා ඒ යෙදීම තුළ ටිකකට ඔක අමතක කරනවා. ඒ නිසා මේක දුකින් පලා යන මගක්. අනුയോഗෝ නැවත නැවතත්. නැවත නැවත යෙදෙන්න ඒ අරමුණේ ඇලීම සිද්ධ වෙනවා. එතකොට ඒකට කියනවා දුක්ඛෝ කියලා තියෙනවනේ. තාමසු කල්ලිකානුയോഗෝ දුක්ඛෝ. ඇයි දුක්ඛෝ කියන්නේ? දුක්ඛ උපාදානය. උපාදානස්කන්ධා දුක්ඛනේ. අන්න උපාදානය වෙනවා මේකෙන්. නැවතත් ඕනේ කියලා. ඒ තුලින් සතරට බැඳෙනවා. දැන් ඔබ යම් පැත්තක්ද මේ ජීවිතය තුළ හෙව්වේ. ඒ හොයන පැත්ත මිනිස්සුන්ට ගැලපෙනවා වෙන්න පුළුවන්, නොගැලපෙනවා වෙන්න පුළුවන්. හොයපු පැත්තට තමයි ජීවිතෙන් එහා පැත්තට සත්‍යය නැත්තම් තණ්හාව නැමැති වඩුවා සසර හදලා දෙන්නේ.
විකෘතිකාමයක් හෙව්වද, බහුකාමයක් හෙව්වද, සංයමයෙන් යුක්ත හෙව්වද, එහෙම දිව්‍ය කාමයක් හෙව්වද ඒ විදිහට. එතකොට මේ මිනිසා මේකේ විකෘති පැත්තට හෙව්වොත් නැත්තම් බහු හෙව්වොත් සමාජය නිර්වාණය කිරීමේදී බහුකාමයක් දීලා නැහැ. ස්වභාවයෙන්ම පරිණාමය විසින් පිරිමි 100යි ගෑනු 100යි උපදින්නේ ආසන්න වශයෙන් 50යි 50යි 50ට 50. ඒ ලෝකේ පවත්තන්ට සීමිතව විඳින්න දීපු අවසරයක්. හැබැයි අනුയോഗයෙන් තොරව, උපාදානෙන් තොරව. උපාදානය වීම කියන එක පෞද්ගලික වැරැද්දක්. දැන් මේ නීතිය පිළිගත්තේ නැතුව වැඩියෙන් හොයන්න ගියොත් ඒ අර සිතුවිල්ල උපදවාගෙන විඳින්න තියෙන සැපතේ ගිජුකම ඒ නීති හදන්න පුළුවන් ආගම්වල අවශ්‍ය පවනට. නමුත් ඒ ඔක්කොම ස්වභාව ධර්මී ඉක්මයාමක් වශයෙන් මම දකින්නේ. ඔය තවත් අදහස් තියෙන ස්වර්ගයේ මේ වගේ 72ක් හම්බ වෙනවායි කියලා. මම නම් දකින්නේ ඒකෙන් කාන්තාවන් 72ක් හම්බ වෙනවා කියන එක නෙවෙයි. ඔය බුදු සමයෙන් පෙන්වන නිවීම කියන එකේ 70 ගුණයක් දෙකට වඩා සෝයක් ඒකේ තියෙනවා කියන එක. නැතු ඔබ කියන විදිහේ කායික පහසක් 70 දෙන්නෙකුගෙන් හම්බ වෙනවා කියන එකක් කියෙන්නේ නැහැ කියලා මම කල්පනා කරන්නේ. නමුත් මේ ගිජුකම තුල ඒ හොයනවා. අන්න මිනිසුන් මොකද්ද කරන්නේ පෘථග්ජනය වශයෙන්? කාලා බීලා ඇඳලා ගෙවල් දොරවල් හදාගෙන කාමය හොයනවා. පටිසේවනය. අනුയോഗෝ නැවත නැවතත් දෙනවා. ආපු සංසාර ගමනේ මිනිසුන් මේක ලබාගෙන නැති වුණා ඉන්නවද? නැහැ. තව එහාටත් මේකේ ගිජු වුණ පුද්ගලයාට ජීවිතෙන් එහා පැත්තටත් තව ජීවිතයක් ඕන වෙන්නේ තවත් මේක විඳින්න. එනම් මේ අරමුණේ මුලාවීම තුළ බුදුරජාණන් වහන්සේ වදාළ උපාදානය නැමැති වැරැද්දට අහු වෙනවා. ආන් ඒක තමයි කාමසුකල්ලි කානු අනුയോഗෝ නැවත නැවතත් යෙදීම තුළය චිත්තාභ්‍යන්තරයට ගිහින් සංයෝජනය වෙලා සසරට බැඳිලා ඉස්සරහට හොයන්න වෙනවා. කවදාවත් හම්බ වෙන්නෙත් නැහැ. ඔතනින් එහාට. නමුත් යම් යම් ලෝභදේශ මොහ හැඟීම් බරිත වන පුද්ගලයින්ට ජීවිතය අමතක කරන්න සුළු මොහොතක් මේක ලබා දෙනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් සමාජයේ බෙදලා තිබුණාට මෙන්න මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ Tamanට අමරණීය නැත්තම් විඳින්න සැපතක් තියෙනවායි කියලා ඒක හොයන එක තමයි මේ කාමසුකල්ලි කාණ යෝගය කියන්නේ. ශරීරයට සැපදීම කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඒක ළමයින්ට උගන්වන දෙයක්. නැවත නැවතත් දැන් සුපිනෝපමා කාමා නැති එකක් තමයි විඳින්නේ. ඒ නිසා හීනෝ කියනවා. හදාගත්ත කැපතක් තමයි නිසා ග්‍රාම්‍ය කියනවා. ඒක මමත්වෙන් ගත්ත නිසා පෘථග්ජනිකෝ කියලා කියනවා. ඒක ආරිසු වෙනව නිසා අනරියෝ කියලා කියනවා. ඒකෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ගෙනත් දෙන නිසා අනත්ත් සංහිතෝ කියලා කියනවා. එහෙනම් ඔබට ගෙදර අතහැරලා යන්න කියලා නෙමෙයි මේ පෙන්නන්නේ. මතක තබා ගන්න. මේ අරමුණු පස්සෙන් පන්නලා සැප හොයන එක වෙනුවට ඒක ඔබට දුකින් අත මිදෙන්න ඕන නම් නිවෙන්න ඕන නම් මේ අරමුණු තුළ සැපේ හොයන මේ හීන ප්‍රතිපදාවට වඩා උසස් ප්‍රතිපදාවක් හොයන්න ඕන. දැන් මේක බුදුන් වහන්සේ දුකයි කියනවා වගේම මේක පෙන්වනවා කාම සුඛය කියලා. නමුත් ඒක උන්වහන්සේ හඳුන්වන්නේ සුළු සැපතක් කියලා. ඒ සැපතට පුළුවන්කම තියෙන්නේ ඔබේ ජීවිතේ නැති බැරිකම දුක තව කාරණා අමතක කිරීම විතරයි සුළු මොහොතකට. ඒක සිතේ හදාගත්ත අරමුණක් ආයතනයක්. මේ අරමුණට රැවටීම තුළ සිත තුළ ඇති නිර්වාණය වැහි යනවා. ඔය සිත තුළ නිතින නිර්වාණය. ඒකට සමීප වෙන්න බැරි වෙනවා. ආසන්න වශයෙන් සමීප වුණාට වැහෙන එකක් වෙනවා. ඒ පාරේ නෑ. ඒ අනුയോഗේ නැත්තම් යෙදෙන පාරේ මේක නෑ. ඒ නිසා ඔබට මේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවට මම පස්සේ විස්තර කරන්න එන්න ඕන නම් මේ පස්සෙන් පන්නන එක
රූපේ ශබ්දේ ගන්ධේ රසය ඔස්සෙන් පන්නන එක පංචකාමී කියලා කතා කරනවා. නැවත නැවත හොය අනුയോഗයේ අත්හලිතු අන්තය. පස්දොරට රූප හම්බ වෙන එක අතහරින්න කියලා නෙමෙයි පෙන්වන්නේ. අරමුණේ මුලා වී සැපත හොයන්ට පස්සෙන් පන්නන පුරුද්ද ගිජුකම අත්හලිතු එක අන්තයක්. රූප පේන එක නවත්තන්න ඕන නැහැ, ශබ්ද ඇහෙන එක නවත්තන්න ඕන නැහැ. තමන් හදාගන්නා වූ සංකල්පේ නැත්තම් සිතුවිල්ල නැවත නැවතත් කොච්චර වින්දත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සතරක් හැදිලා හොයන්න යන්න වෙනවා. ඒ නිසා දාජදරා මරණ ශෝක පරිදේව හම්බ වෙනවා. නිදහස් වෙන්න බුදුවරයෙක් කරුණාම කියලා දෙන්නේ වෙනත් ආගම් වල ඉපදලා කාමයන් විඳින්න සියල්ල යොදා ගන්නවා. ඒ නිසා ඒකේ විකෘති පැත්තට ගියොත් එහෙම ඊට පස්සේ ඒ හොයන පැත්තට අදාළ සතහතුන් මේ ලෝකේ ඉන්නවා. විකෘති කාමයන් නැත්තම් බහුකාමයන් හොයන අය. ඒ බුදුන් වහන්සේ පදාරණ ආකාරයෙන් නම් මෙහෙ හොයබලා තමයි එහාට ගිහින් තියෙන්නේ. මිනිසුන් වශයෙන් මානසික ස්වභාවයෙන් මේවා විඳින්න නැතුව ඔවුනොවුන් කාකොටා ගන්න ගියොත් මේ සඳහා සත්ව ගාව තමා තියෙනවා කියලා පෙන්වන්නේ කාකොටා ගන්න එක, කා ගන්න එක. ඔවුන්ගේ තැනදීමක් නැහැ, ගරු කිරීමක් නැහැ, කා ගන්න ප්‍රශ්න විසඳන්න හදනවායි කියලා. ඒ කා ගන්න තැනට යන්නේ මෙහි කා ගන්න පටන් ගත්තොත්. ඉතින් සංගීත සම්දර්ශනවලදී තවත් ප්‍රසංගවලදී ඔය එහෙම අය වෙනුවෙන් කා ගන්න මේ ඒවා තියෙන්නේ. වෙඩි තබා ගන්න, කපා කොටා ගන්න, ගහමරා ගන්න ඒවා. ඒ කා ගැනීමයි පෙන්වන්නේ. සුනකයෝ වගේ කා ගන්න නැති වුණාට ඒවා වෙනුවෙන් කා ගන්නවා. මොකටද මේ? හාදුව දුප් පොසත් කාටත් මොහතක ප්‍රීතිය සැනසුම සාදත්. කවදා හෝ පිළිකුල් වෙනවට මිනිසට හා මේකත් හෝ මේකත්. ගීතයක් එයා. මොහතක ප්‍රීතිය. මේ මොහතක ප්‍රීතිය කියන එක බාහිර වස්තු තියෙනවා කියලා හිතන්න එපා. ඔබේ සිතුවිල්ලේ මේක තියෙන්නේ. එහෙනම් මේ කාමයේ විඳිනවා කියන්නේ සිතුවිල්ලක් විඳින එක. මම නම් ඔකට කියන්නේ සිතුවිල්ලක් තලු මරනවා කියලා. එහෙම තේරුම් ගත්තාම තමයි මේක කවදාවත් ඇති වෙන්නේ නැහැ. මීට වඩා මීට යට සැපතක් තියෙනවා. ඒ සැපත ලොකු සැපත. ලොකු සැපත හොයන්න ඕන නම් මේ සැපතේ අල්ලා ගැනීම අතහරින්න ඕන. ඊළඟට මේක වින්දා ඉන්දියානු සමාජයේ අය. ඇතිවීමක් නැහැ. ජාතරා ව්‍යාධි ශෝක මරණ ඉවරකුත් නැහැ. ඒව නිසා ඇති වෙන වාද වේද සංසාරවල ඉවරකුත් නැහැ. එහෙනම් මීට වඩා එහා සැපතක් හොයන්න ඕන වෙහසුණා. ඒ වෙහසුන සියල්ල බුදුන් වහන්සේ පහළ වෙන තුරු අනාර්ය පරිශන, ආර්ය පරිශන නෙමෙයි. උන් මොකද කළේ? ආයේ ශරීරයට දුක් දීම කියන්න එපා. මොකද අත්ත කිල මතාන යෝගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔවුන් මේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ හිතෙන එක නවත්තන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ සිතට යම් දෙයක් දී ඒ පුරුදු කිරීමෙන්. දැන් ඔබ ආසා කරන චිත්‍රපටයක් නරඹන විට, නාට්‍යයක් නරඹන විට අනිත් සියල්ල හිතට එන්නේ නැති නිසා ඒවා වදේ නැහැනේ. ඒ වගේ යමක් දැනෙන්නේ සිතට ආපුවම වුන් සිත පුරුදු කළා වෙනත් දෙයකට. සමාධි කියනවා, කර්මස්ථාන කියනවා. අරමුණක් වඩලා බලවත් කරගන්නවා. අරමුණේ ඉන්න පුළුවන් කාල සීමාව තප්පරෙන් පටන් අරන් දින 7 දක්වා දිනු කරන්න පුළුවන්. එතෙක් මේ අරමුණ බලවත් බැවින් රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට එන්නේ යටපත් වෙලා. අත්ත ක්ලමත අනුയോഗෝ. ක්ලමත කියන වචනේ සමහර විට මෙහෙමත් තියෙනවා. ආහාර අඩු කරලා, බාහිර ඉන්ද්‍රයන්ගෙන් රූප ශබ්ද දෙස නොබලා, නෙල්ලි ගෙඩියක් කාලා, වාඩි වෙලා ඉඳලා, ඒ විදිහට තව ශරීරයටත් කිසියම් ආකාරයක අපහසුකම් නොදී ඉඳීම. සත්‍ය අවබෝධයෙන් තොරව නොදී ඉඳීම තුළ ඇතුළත සිතේ තියෙනා වූ සැනසුම් තැනක් හම්බ වෙනවා. මේක මේ සමාජයේ අයටත් ගෙදර සිටියදීම ආනාපාන සතිය වැඩුවොත් හරි, බුදු ගුණ ගායනාවක් කරොත් හරි, මොකක් හරි කරොත් ටිකක් වෙලා යනකොට හම්බ වෙයි. අරමුණු වෙන්නේ නැති තැන තියෙන සාන්ත සැනසීමක්. නමුත් ඒකටත් මොකද වෙන්නේ? එහෙම හම්බ වුණාම අරට වඩා සැනසෙල්ලක් තියෙන නිසා ගිජු වෙනවා. ඒ නිසා පස්දර පෙනීමෙන් ලබන කාපේ පංචකාමය ඊට පස්සේ සංසුන් සොය හම්බ වුණාම ඒක ඔය පස්දර අතහැරලා, පස්දර ඉන්දින එක අතහැරලා වනාන්තරයට ගිහින් මග ඇරලායි මේක කළේ, මොන ගැහෙන්න දෙන්නේ නැතුව. එතකොට හමාන්නාව මේ සංසුන් සමාධිය ලෞකික සමාධි තත්වයන් කීපයක්
ධාන කාමය. අර මේකට ඇලෙනවා වගේ මේකටත් ඇලෙනවා. ජීවිත කාලයම ඊට පස්සේ මොකද කරන්නේ? කමඨහන් වඩමින් හරිය නැත්නම් අරමුණෙන් රොදීමේ සංසුන් සමාධිය ස්ථාවර කරන්න හදනවා. එතකොට තමා තවන කියන එකේ තේරුම එතන කයට ආහාර පාන අඩු කරනවා කියනට වඩා තමා කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශයට තියෙන කාමයට. ඒකනේ මම කොට ගන්න රූපේ මම රූප තණ්හා කියලා. එහෙම එකට නොදෙන එකට තමයි තවනවා කියන්නේ. තමා වද දෙනවා. තමාට ඉඩ දෙනවා. මේ නිසා මේ තමා කියන එක කාමයන්ගෙන් එහා පැත්තට රූප අරූප දක්වා සියුම් වෙනවා. රූප රාග අරූප රාග. ඒත් අර මාන කියන්නේ තමා ඉතුරුයි. අන්නේ තමා සියුම් වෙලා සැඟවී යනවා ඇරුණාම තමා නිදහස් වෙන්නේ නැහැ. මේ පාරේ ගියායට කියන්නේ ආලාර කාලාමොද්ද කරාමපුත්‍ර භග්ගව නැත්තම් අත්තකිලමතාන යෝගීන් කියලා. ඔවුන්ට සංසුන් සමාධියක් හමු වුණා. ඒ වගේම ඔවුන්ට දිවස දිවකන පරිචිත්ත විඥානය පුබ්බේ නිවාසෝ ඥානය කියනවා මේ ඥානත් හමු වුණා ওই පාරේ. එබැවින් ඔවුන් අතර මේ කෙලවර හොයාගත්ත අය බුදුවරුයි කියාගත්තා. ඔවුන්ට ඈත අතීතේ බලන්න අනාගතේ බලන්න ඥානයන් පවා පහළ වෙලා තිබුණා. ඔබටත් මේ අරමුණු පස්සේ පන්නලා නම් ඔය හොයන්න බෑ. ඕන නම් ඔබට ඕන නම් ඒව උපදව ගන්න අරමුණු වලින් මග ඇරලා දුක් විඳොත් කෝක හරි උපදින්න පුළුවන්. හැබැයි මජ්ක්‍ධිම පටිපදා නෙමෙයි. මට අවුරුදු 35කට 40කට ඉස්සෙල්ලා ඔය පිළිබඳව තේරුණා. ඒ යන්න හදන පාර මට හමු වුණා. මම හොයන්නේ ඕක නෙමෙයි කියලා තේරුම් අරගෙන අතෑරියා. එත යන්නත් තිබුණා. එසා අදත් ඒවා හොයනකොට තේරෙනවා මේ යන්නේ මොන පාරද කියලා. ඒ නිසා ධර්මයේ තේරුම් නොගෙන චිත්තාභ්‍යන්තරයේ සංසුන් සමාධියක් වඩන එක අත්තකිලමතාන යෝගය. මතක තියාගන්න. අද නම් කැලේට ගිහින් නෙමෙයි ඔක ගෙදර ඉඳන් නැත්තම් මධ්‍යස්ථානට ගිහින් කරනවා ඇත්ත බොහෝ දෙනෙක්. සමාධිය වඩනවායි කියලා. බුදුරජාණන් වහන්සේ සෝවාන් වලින් එහා පැත්තට හම්බ වෙන්නා වූ ආනන්තරික සමාධියක් දේශනා කරන්නේ අපි ආයේ ඒක නැතුව අර හදා ගන්න සමාධිය. නිවන කියලා හිතා ගන්නවා, සෝවාන් කියලා හිතා ගන්නවා, බලවත් කරන්න හදනවා. ඒ නිසා මම දකින්නේ තථාගතයන් වහන්සේ පහළ වෙන විට සමාජයේ හිටියේ ඉන්ද්‍රිය ගෝචර පසපත ලබන අය මොන ඇඳුමේ හිටියත් කාමසුකල්ලිකාණ යෝගීන්. සමාජයෙන් මගහැර සංසුන් සමාධිය හිටපු අය අත්තකිලමතාණ යෝගීන්. මේ අන්ත දෙක විතරයි තිබුණේ. උබෝ අන්තේ. මේ අන්තයෙන් කාමයන් විඳින්න ගිහිල්ලා කාම භවයේ, කාම දුගතියේ, කාම සුගතියේ පැත්තට යන්න පුළුවන්. උපාදානයේ නිසා එකයි දුක්ඛෝ කීවේ. දුක්ඛෝ කියන්නේ උපාදාන වෙනවා කියන එක. අර උපාදානෙන් රූපී අරූපී බඹතල වල යන්න පුළුවන්. මේ සංසුන් සමාධිය පිළිබඳව සමාජයේ තිබෙනා අවබෝධය ඊට අඩුයි. ඔවුන් හිතනවා මේ සංසුන් සමාධිය හමු වුණාම ඒක රහත් ඵලයේ, ඒක සෝවාන් ඵලයේ, කෙලස් දැන් ඔක්කොම නැහැ කියලා. නමුත් ධර්මයේ සඳහන් වෙනවා කෙලස් සම්බන්ධයෙන් යටපත් කිරීම, ඈත් කිරීම, සදහට නැති කිරීම කියලා අර්ථ තුනක්. සිංහලෙන් මම ඒ කීවේ තදංග විස්කම්බන සමුච්ඡේදනය. දානයකදී, පුණ්‍යක්‍රියාවකදී අනිකුත් දේවල් අමතක වෙලා හතරෙන් ඉන්නකොට යටපත් වෙලා තදංග. ධානයකදී ඒ සංසුන් සමාධියේ ඉන්න තාක්කල් ඈත් වෙලා ඒක විස්කම්බන. නමුත් තදංගත් නැවත උපදිනවා, විස්කම්බනත් නැවත එනවා. ඒවා බුදු සමයට පරිබාහිරව තිබුණා වූ උපක්‍රම. අනාර්ය උපක්‍රම. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ප්‍රහාණය සමුච්ඡේද වශයෙන් ප්‍රහාදය වෙන්න ඕන. යට කරාට ඈත් කළාට ආපහු එනවා. ඉතින් මේ දෙගොල්ලම මොකද මේ කරලා තියෙන්නේ? සිතේ හදාගත්ත ආයතනයක් නිවන කියලා හිතාගෙන ඒක හොයන්න මහන්සි වෙන එක. කාමයන් තුල හොයනවා කාමයේසනා. භවයන් තුල හොයනවා භවයේසනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වුණට කාමයේසනා සහ භවයේසනා ඇරුණාම බ්‍රහ්මචාරීයේසනා තිබුණේ නැහැ. ඒසනා කියන්නේ හොයනවා කියන එක. කොතරම් හමු වුණත්
කල්ප ගණනක් ඈතට ගියත් සංසුන් සමාධිය තුළ එක බැලුන් හුලම් පුරවන බැලුණයක් වගේ පිරිහෙනවා ආයතනයක් නිසා ආගන්තාරෝපුණක් බවන්. අර ක්ලේශ මූලයන් සම්පූර්ණයෙන් සංසිඳන නිසා අපහු පුනර්භවයට එනවා. එනිසා කාමයන් වැරදි පැත්තට වින්දත් හරි පැත්තට වින්දත් උපාදානය තුළ කාම දුගතිය සහ කාම සුගතියට ගිහින් පුනර්භවයට එන්න වෙනවා. කාමසුකල්ලිකාන යෝගීන්ට අතකෙලමතාන යෝගීන්ට කොතරම් මහන්සි වුණත් ආපහු කාලිවරලා එන්න වෙනවා. එහෙමයි තේරුම් ගන්න ඕන. දැන් මේ සමාජයේ මොකද කරන්නේ උභවන්තේ උපගම්ම. මේ දෙකෙන් එකක් තොරණ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ සමාධින් භික්ඛවේ භාවේත කියලා වදාරන්නේ ඔය කෙලෙස් යටපත් කරලා ලබා ගන්නා වූ සමාධිය භාවිතා කරන්න කියන එක නෙවෙයි. ඒක තියෙන ආනන්තරික සමාධිය. ආනන්තරික සමාධිය කියන්නේ මාර්ග උගත් වුණාට පස්සේ ලැබෙනා වූ ඵල. ඒක සෝවාන් වලින් එහා පැත්තට තියෙන එකක්. නමුත් මේ සංසුන් බව සෝවාන් නොවි ඕන කෙනෙකුට ලබා ගන්න හැකියි. ඒ නිසා මේ දෙකේ වෙනස පිළිබඳව සුත් ත්‍රිපිටකයේ අටුවාවල මෙන්න මෙහෙම අර්ථයක් තියෙනවා හොයාගන්න. නැත්නම් පිළිගන්න. මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ යන කෙනාට සහ අත්කලමතාන යෝගියාට මේකේ පවතිනවා ධානානි විරාගෝ. ඔය සංසුන් සමාධියේ අර කෙලෙස් යටපත් කර කෙනාට නීවරණ හිතට එන්නේ නැති බැවින් විරාගිකයි. නික්ලේශී වුණ පුද්ගලයාට නැතිනි බැවින් විරාගිකයි. එතකොට ඒකේ සමාන බවක් තියෙනවා. නමුත් තානි ද්විධාන එක වර්ග දෙකක්. අර අය මේ සඳහා ක්ලේශයන් නැසීම පාවිච්චි කළේ නැහැ. බොජ්ජංග වැඩිවේ නැහැ. කාමාංග යටපත් කළා, නීවරණ යටපත් කළා. ඒ හින්දා ඒ ධානයට බොජ්ජංග විප්‍රයුක්තානි ධානානි කියනවා. මේ නීවරණ විනාශ කරගන්න වැඩෙන්නා වූ ධර්මතාවයක් තමයි බොජ්ජංග කියලා. ඒක 아무තු જાතියක් නැහැ. එතකොට ඒවා විනාශ වෙනවා. එතකොට ඒ වගේ කාමාංග විනාශ වීමෙන් ලැබෙනා වූ සංසොන් ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක බොජ්ජංග සම්පයුක්තානිච. අර අත්කලමතාන යෝගීන් සතු නිසා තමයි බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි කියලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ වදාළ ආර්ය සසුනෙන් පරිබාහිරයි පෘථග්ජනයින්ට ඒක ලබන්න පුළුවන් ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ නේව සංඥානා සංඥායතනේ දක්වාම. නමුත් බාහිරකානි. බොජ්ජංග සම්පයුක්ත ධානානි ආර්ය පුද්ගලානි අන්න ආර්ය සෝවාන් වලින් එහා පැත්තට ලැබෙන සංසුන් සමාධිය යරකයි දෙකක්. මේක නිකලස් වීමෙන් ලැබෙනා වූ ආනන්තරික සමාධිය, අරක කෙලස් යටපත් වීමෙන් ලැබෙනා වූ පිරියන සමාධිය. ඒක පාසල් පොත්වල උගන්වන්නේ නැහැ. සාමාන්‍ය ධර්ම දේශනාවල කරෙන්නෙත් නැහැ. ඔබ තේරුම් ගන්න මේක. කෙලෙස් යටපත් කරලා ඈත් කළා සමාධි ලබන්න පුළුවන්. නමුත් ඒවා වැවක පාසි අයින් කරුවාට ඈත් කළාට වාසිය ආපුවම ආපහු වැවේ වතුර වැහෙනවා වගේ ඒවා එනවා ආපහු. ක්ලේශයන් කියන ධර්මයේ තමයි දුකට හේතුව සංසිඳීමෙන් ලබන්න ගත්තාම ඒක වැහෙන්නේ නැහැ. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. කුමක්ද? මේ දෙගොල්ලන්ටයි මේක පැහැදිලි කළේ. අන්න පස්වග තවුසන් හිටියේ මොකද්ද? අත්කලමතාන යෝගේ. සිද්ධාත් කුමාරයා කොහෙද හිටියේ? කාමසුකල්ලිකාන යෝගේ. මේ දෙකේම භවගාමී. අත්කලමතාන යෝගයේ කාම භවගාමී, කාමසුකල්ලිකාන යෝගයේ කාම භවගාමී, අත්කලමතාන යෝගයේ රූපී අරූපී භවගාමී. ඒ අනුയോഗයේ භව නිරෝධගාමිත්වයක් නැහැ. එහෙනම් ඒ දෙකේ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ කියලා කියන්නේ? ඔවුන් දන්නේ නැහැ කාමයට අරමුණ මේ වඩන්නේ අරමුණේ ඇලිලා ඉන්නේ කියන එක දන්නේ නැහැ. අරය දන්නේ නැහැ මේ අරමුණක් මේ අරමුණකයි සමාධියක් හදාගෙන ඉන්න කියන ආයතනයක් කියන්නේ ඔවුන් දන්නේත් නැහැ. එනිසා මේ දෙපිරිසම ගියේ පුද්ගලයෝ පෘථග්ජනයින් වශයෙන්. එනිසා මේ අයට කියනවා හීනෝගම්ම පුදුජ්ජනිකෝ අනරියවනස්සංගිතෝ, අර අයට හීනෝගම්මෝ කියන්නේ නැහැ. හැබැයි අනරියවනස්සංගිතෝ කියලා කියනවා ඒත් ආර්ය නෑ අනර්ථයයි. මේ නිසා තථාගතරු හෙළි කළා දාලා වූ දහම් මාර්ගකින් තොරව ගියොත්
මොන පාරෙන් ගියත් භවගාමී. කෙටි කාලීන ප්‍රතිඵල තිබුණට අදාළ තැනට යන්න වෙන්නේ. අන්න තථාගතයන් වහන්සේ මේ දෙකම අත්හදා බලව කෙනෙක්. 29 වෙනි දක්වා උපරිම කාමයක් වින්ද කෙනෙක්. 35 දක්වා අන් අයට එහාට ගිය අතකලමතාන යෝගියෙක්. දෙපැත්තෙන්ම ගිහින් බැරි නිසා තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා මැදුම් පිළිවෙතට ආවා කියන වචනයක් කියන්නේ. දැන් මේ දෙකේම මොකද්ද වෙන්නේ? අන්නේ අන්තයට අන්තයට පැමිණිලා ඉන්නේ. දැන් අන්තයට නොපැමිණ මධ්‍යම වෙන හැටි තමයි ඉගෙන ගන්න ඕන. මොකක් තුළද මේක බලන්න ඕන? පුද්ගලයා වශයෙන් බලලා හරියන්නේ නැහැ. අන්න ඊට පස්සේ පැහැදිලි කර වදාරනවා මේක මේ මධ්‍යම ප්‍රතිභාව විග්‍රහ කිරීමේදී සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා වචනයක්. අන්න කාමසුකල්ලිකාණියෝ දෙන්නාට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පංච උපාදානස්කන්ධයේ දුක තියෙනවා. කාමසුකල් අත්තිකලමතාන යෝගියාට මනෝද්වාරයේ පංච උපාදානස්කන්ධයේ දුක තියෙනවා. ඔන්න ඔකයි හොයන්න ඕන. පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. ඔවුන් ස්කන්ධ පංචකයේ තේරුම් අරන් නෙමෙයි මේ සැප විඳින්නේ. පුද්ගලයෙක් වශයෙන් තමයි අරමුණු සැප විඳින්නේ. පුද්ගලයෙක් වශයෙන් තමයි ඥානසෝ විඳින්නේ. එහෙනම් මේ දෙකේම පවතිනවා අරමුණේ අල්ලා ගැනීම. ඒ නිසා මේ දෙකම අන්තයක් කියලා කියන්නේ. දෙකම උපාදානගාමී භවගාමී සසරට බැඳෙන සුළුයි. එහෙනම් ඒ දෙක පිළිබඳව පරිශ්‍රණයක් කරපු කෙනෙකුට ලැබෙන අවබෝධය තමයි කාම යසනා. මිනිසුන් කාම යසනාවල යෙදලා ඉන්නවා බාහිර සමාජයේ. කවදාවත් ඇති වුණ කෙනෙක් නැහැ. තව එහාට හොයන අදහසින් පරලෝ යනවා. වනාන්තරගත වුණ අය භව යසනාව හොයමින් ඉන්න රූපී අරූපී භවයන් හොයනවා. ඒ අන්ත දෙක එහෙනම් බ්‍රහ්මචාරී යසනා නැහැනේ. බඹසර. පිරිසුදු හැසිරීමක්. මේ දෙකේ වෙන දේ කියන්නම් මෙයි අරමුණ ඉටු කර ගැනීමෙන් කෙලෙස් වලට බැඳී උපාදානය වෙන එක. හරි අරමුණු මැදීමෙන් අරමුණු මගහැරීමෙන් වෙනත් උපාදානයක් හැදෙන එක. උපාදානයෙන් මිදෙන්න බැරි වුණා මේ දෙකොල්ලන්ට. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පසු කාලීනව දේශනා කළේ උපාදානයේ භයං දිස්වා ජාති මරණ සම්භවේ. කාම උපාදානය තුළ කාම උපාදානයෙන් ජාති මරණ. කාම භවයේ දුකතිය හෝ සුගතිය. ධ්‍යාන උපාදානය තුළ ජාති මරණ රූපී අරූපී බඹතලවල ජාති මරණ හමු වෙනවමයි. ඒ නිසා මේ අනුയോഗ දෙක තියෙන්නේ උපාදානය තුළ. බුදුරජාණන් වහන්සේගේ මජ්ක්‍ධිමා පටිපදා පවතින්නේ අරමුණ තුළ උපාදානයෙන් මිදීම මුල් කොටගෙන. සසරට බැඳීම වෙනුවට නොබැඳී අවසන් කිරීම. බැඳීමෙන් ධර්මයට වෙලා නීවරණ මම බවට පත් වෙනවා. ධාන මම බවට පත් වෙනවා. එතකොට මේ මම කෘතිම මමක් හදාගත්ත දෙයක්. එක එක්කිනාට වෙනස් වෙන්නා වූ. දැන් එතකොට එහෙමනම් ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? පසු කාලීනව අදාළ පරිදි මේ අරමුණට එන්නේ මමත්වෙන් ගැනීම තුළ මඤ්ඤමානය මමත්වෙන් ගැනීමෙන් බද්ධෝ මාරස්ස සතරට බැඳීම සිදු වුණා. එතන බුදුරෙක් පහළ නොවන සමාජය තුළ පව තුළ පින තුළ ධානය තුළ සතර බැඳෙන්න සතරට ඇවිදින්න තමයි පුළුවන්. දැන් එහෙනම් මානන් තීරණය කරනවා අත්කලමතාන යෝගී වෙන්න ඕනෙම නැහැ අපි. මොකද ඒ වැරදි පාරක්නේ. නමුත් අපිට මේ ඉන්ද්‍රිය ගෝචර සැපතේ ඉන්න ඕන. නමුත් ඒක ඇලීම අතහරින්න ඕන. මජ්ක්‍ධිමා වෙනවා කියන එකේ තේරුම මම රූප නොබල ශබ්ද නොබල ඉන්නවා කියන එක නෙමෙයි. ඒකේ උණ වැරද්ද හදන්න තියෙනවා යලි වැරදි නොකර ඉන්න තියෙනවා. ඒ සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ ජීවිත කාලයක් ලබා දෙන්නේ නැහැ.
ලබා දෙන්නේ මේ මොහොත. මේ මොහොත තමයි ඔවුන් ජීවිත කාලෙම පාවිච්චි කළේ. නමුත් ඒක දන්නේ නැහැ ඔවුන්. තථාගතයන් වහන්සේ මේ ස්කන්ධ පංචකය ඉදීම මැරීම වදාරමින් ඔබ ගත කරන්නේ මේ මොහොත කියලා පෙන්නනවා. ඔවුන් මේ මොහොතේ සසරට ඇලෙමින් භවගාමී වෙලා හිටියා. තථාගතයන් වහන්සේ මේ මොහොත භව නිරෝධගාමී වෙන්න නොයල්ම දේශනා කළා. මජ්ක්‍ධිමා කියන්නේ අන්න ඒකයි. කාමානවරට ඇලෙන එකත් නෙමෙයි, ධාන අරමුණට ඇලෙන එකත් නෙමෙයි, නොයල්ම. අල්ලා ගැනීම වෙනට අල්ලා නොගැනීම. එහෙනම් අත්තකලමතාන යෝගින්ට ඒ අතහරින්ට මජ්ක්‍ධිමා ප්‍රතිපදාව දේශනා කළා. කාමසුකල්ලිකාන යෝගින්ට ඒ නොඇලින්න මජ්ක්‍ධිමා ප්‍රතිපදාව දේශනා කළා. එතකොට දෙගොල්ලන්ට දෙපැත්තම අතහරින්න කියලා නෙමෙයි වදාරන්නේ. උභෝන්තේ අනුපගම්ම අන්ත දෙකක් ඒක. ඒ දෙකේම ත්‍රිලක්ෂණයක්, චතුස්සත්‍යයක්, පටිච්චසම්පාදයක්, භව නිරෝධගාමී ප්‍රතිපදාවක් නැහැ. ධර්මයක් නැහැ. උන්වහන්සේ වදාළ මාර්ගයක පිළිසරණ නැහැ. නමුත් උන්වහන්සේ හොයාගත්ත දේ සම්බන්ධයෙන් පෙන්නනවා. ඒතං සන්තං ඒතං පනීතං ඉදං සබ්බ සංකාර සමුතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එහි හැටි ඒ කියන්නේ. අවාසනාවට අපේ බොහෝ දෙනාට මේ පිළිබඳ අවබෝධය තේරෙන්නේ නැහැ නේක. ඒ නිසා ඒක ජීවිතෙන් එහා පැත්තේ තියෙන තැනක් නෙවෙයි. පාළු තැනක්, හිස් තැනක්, එතෙන්ට යන්න ඕන නැහැ කියලා බොහෝ දෙනා හිතන්නේ. ඒ නිසා ඒක හැමදාම කල් දාන තරමට හොඳයි. කල් දා. මේකේ රහසක් තියෙනවා. මේ උගුරට හොරා බේත් ගිලින්නේ. ඔබ කාමයන්ට ආසක්තයි, කාමයන් විඳින්න කැමති. එහෙනම් කාමයන් විඳින්න තව ඉස්සරහට ඉනවන කියලා ඉලක්කයක් තියාන කාමයන් හොයනවා අය කරන්නේ. බැවින් අත්හල යුතු අන්ත දෙකෙන් එකක තමයි ඉන්නේ ප්‍රතක්ජන හැම දෙනෙක්ම. නමුත් මේ නීවරණ වලින් වැහෙන්නේ නිවීම නම් නීවරණ නැතුවම නිවීම ඇත්තේ හිතේනේ. ඒ නිවීමට වෙන්න බැයිද මේ ආනන්තරික සමාධිය නැත්නම් ධර්මයේ කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඔබ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සරණ කරන ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබ කර්මය සරණ කරගන්නවා. කර්මය සරණ කරගත්තොත් අනාගත විපාක. බුදුරජාණන් වහන්සේ හොයා ගන්නවා ධර්මය කියලා එකක්. ඒ ධර්මයට කියනවා නිවන කියලා. නිවන සරණ කොටගෙන ජීවත් වෙනවා කියන එකට තමයි ධර්මයේ සරණ කොට ජීවත් වෙනවා කියලා කියන්නේ. අරමුණ ආස්වාදයෙන් විඳලා අහු වෙනවට වඩා මේ ධර්මයේ සැනසීම හොඳයි. අරමුණේ ආස්වාදයේ විඳින එකේ දුකත් පවතිනවා, ඒකේ සැනසීම 16න් එකයි. නමුත් අර ධර්මය 16න් 15ක උපරිම සැනසීමක්. පොඩි සැපත වෙනුවට ලොකු සැපත. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරපු පිරිසිදු සමාධියක් තියෙනවා, සුචින් සමාධි. ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නැහැ. අර සමාධියන් කැලේ තියෙනවා, එතකොට ඒව නෙවෙයි. සමාධිමානං තරිකඤ්ඤමාහෝ. ඒ සමාධිය හා වෙන සමාධියක් නැහැ. සමාධිනාතේන සමාන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මෙයද ධර්මයේ උතුම් රත්න භාවයක්. දැන් ධර්මයේ කිව්වේ මොකේද? ජාතක කතාවටද, චරිත කතාවටද, ගාථාවකටද, අර සමාධියටද? දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 ඉඳලා 80 දක්වාම ධර්මයේ ජීවත් වෙලා තියෙනවා. සෝවාන් පුද්ගලයා මේ ධර්මයේ දකිනවා. එහෙනම් ඊට පස්සේ ඔහු ඒ ධර්මයට පැමිණෙන්නට මේවා අයින් කරන්න වෙනවා ඔක්කොම. එහෙනම් මේ ධර්මයේ සරණ ධම්මං සරණං ගච්ඡාමි කියන එකට ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙන්නේ. හොඳ දේ සරණ යමි නෙමෙයි, පොත සරණ යමි, ජාතක කත සරණ යමි නෙමෙයි. තථාගතයන් වහන්සේ පසුකාණේ වෙහෙලි කරවදාලා වූ පටිච්චසමුප්පාදේ නිරෝධයේ මාර්ගයෙන්, සංස්කාරයන් අනිත්‍ය අනාත්ම වශයෙන් බැලීමේ මාර්ගයෙන්, එහෙම නැත්නම් දුකට හේතුව සහ නැති වූ තැන නැති කිරීමේ මාර්ගයෙන්, සතිය වැඩිීමේ මාර්ගයෙන්,
ස්කන්ධ පංචකේ උපාදාන නොවී මරණයට පත්වන මරණ සතියේ මාර්ගයෙන් මේ මාර්ග ඔක්කොම ධර්මයට යන මාර්ග. ඵලය මාර්ගයේ ගියොත් ඵලය තමයි මේ හම්බ වෙන්නේ ධර්මයේ. අන්න මේක පැහැදිලි කරනකොට කොණ්ණඤ්ඤ තවසර මොකද වුනේ? සෝවාන් වීමත් සමග බුදුන් දැක්කා. ඒ අර ශරීරය දැක්කද නිවන දැක්කද? ඔබට බැරි වෙයිද කවදා හරි මේ බුදුන් කියන්නේ නිවනට කියලා තේරුම් ගන්න? මම නම් එහෙම තීරණය කරනවා. අයෝ ධම්මං පස්සේ සෝමං පස්සති. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී, මේ වචන තුන එකට එකක් සම්බන්ධ කරලා තියෙන තුනක් හින්දා නෙවෙයි. ඒ බුදුන් තමයි සිද්ධාර්ථ තාපසතුමා ගෞතමයන් වහන්සේ හොයාගත්තේ. ඒ අවබෝධයට පත්වීම. අන්න එතන ඉන්න පුළුවන් නම් මේ ලෝකේ ජීවත් වෙනකොට එහෙනම් ඒක තමයි තථාගතයන් වහන්සේ වදාළා තියෙන අත්තදීප සූත්‍රවල අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්ඤ සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්ඤ සරණා. ඒ ධර්මය කියන්නේ වචන හෝ මේ බාහිර කාරණයක් නෙවෙයි. ඔය ධර්මය. නතේන ධම්මේන ආනන්තරික සමාධිය. ඔක හම්බුණාය තමයි අහෝසුකම් කියලා කිව්වේ. ඒ නිසා මිනිසාට ලබන්න පුළුවන් උපරිම සැනසීම මේ උත්තරීතර සැනසීම. හැමතර අන්ත දෙකේ ලබන්න බෑ. ඒක හදාගන්නේ ආයතනයක්. පවේ උපාදානෙන් භවගාමිත්වය, ධානයේ උපාදානෙන් භවගාමිත්වය නිවීමක් හම්බ වෙන්නේ නැහැ. මොකද උපසමයක් නෙමෙයිනේ. යටපත් කිරීම, ඈත් කිරීම. නිවීම ලබන්න නීවරණ ධර්ම සංසිඳවන්න වෙනවා. අන්න මජ්ක්‍ධිමා පටිපදාවේදී අනාගත ඵලයක් උපදින්න නැති වෙන අවසන් කිරීම කරන්න වෙනවා. ඒක තමයි කරන්න ඕන දෙමැද්දින් පිළිවෙතේදී. ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, කාමයන්ට ඇලෙන්නෙත් නැතුව, මගහරින්නෙත් නැතුව අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම මජ්ක්‍ධිමා. ඔය මජ්ජේ කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ ක්‍රම 8ක් විතර පැහැදිලි කරලා තිබෙනවා. මෙතෙන්දී ඔබට අවස්ථාවක් ලැබෙනවා. ස්කන්ධ පංචකයයි භාවනා මධ්‍යස්ථානයේට ඒකට එන දේ අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න. ස්කන්ධ පංචකය තමයි පෘථග්ජනයා පාවිච්චි කළෙත්, අත්තකිලමතාන යෝගියා පාවිච්චි කළෙත් තමයි ස්කන්ධ පංචකය කියන දන්නේ. දැන් ස්කන්ධ පංචකය දැනගත්තාම අල්ලා ගැනීමෙන් සසරට බැඳී අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම මධ්‍යම ප්‍රතිපදාවයි. නිසා අපි ළමා කාලේ ඉගෙන ගත්ත ශරීර දුක් දීම සැප දීම කියන එකට එහා ගිහින් අපි තුල හොයා ගන්න මේ අපි හොයන්නේ බලෙන් හදා ගන්න නිවනක් වෙන්නේ සැබෑ නිවන නෙවෙයි. සැබෑ නිවන හම්බ වෙන්න මේවා සංසිඳවා ගන්න වෙනවා. උපසම සුඛය. අන්න ඔබට මේ තථාගතයන් වහන්සේ මංගල දම් දෙසම් ඇසල යුගයේ ඇසල සමය තුල මේ අන්ත දෙකේ එකක ඔබ ඉන්නවා කියලා තේරුම් අරගෙන මේකේ නම් මේ ගමන හම්බ වෙන්නේ නැහැ කියලා ධර්මීය අවබෝධයෙන් මධ්‍යම වෙන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමෙන් මේ ධර්ම දේශනාවන් හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පුණ්‍ය අනුමෝදනාව. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ගම්පහ මුදුන්ගොඩ කතුරුවත්ත පදිංචි DNM රණසිංහ මෑණියන් සහ පවුලේ දූ දරුවන් විසින්. ඔවුන්ගේ අරමුණු අතර මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසලය 2020 ජූලි මාස 26 වන දින අවවාප්තාන්ට යෙදුනා වූ රණසිංහ සේනානායක ස්වාමි පුරුෂයාණන්ට අරහන් ඇතුලේ පියාණන්ට උපහාර පිණිස වේවා, අවශ්‍ය නම් පින් පිණිස වේවා. සසර ගමන නිමාකට උතුම් නිර්වාණ සුවෙන් සැරසෙන්නට හේතු වේවා. 1979 වර්ෂයේදී අප අතරින් වියෝ වූ ධම්මිකා රණසිංහ ආදරණීය දියණියට සහෝදරියට අකල් මරණයට ගොදුරු නොවීමට හේතු වේවා. මෙම උතුම් කුසල එකසේ අනුමෝදන් වීමෙන් සසර ගමන නිමා කරන්නා වූ මංපෙත් විවර කරගන්නට ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවා. පරලෝ සැපත් සංසාරික සියලු ඥාතීන්ට උපහාරයක් විය යුතු අතර අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ලක්වාසී ලෝකවාසී සැමට වසංගත රෝගෙන් මිදීමට අවශ්‍ය බුද්ධිය ලබා ගන්නට අනුගමනීය ප්‍රතිපදාවට යන්නට අවශ්‍ය ඥානය පෑදේවා. පවුලේ සියලුම දෙනාගේ දැහැමි පැතුම් සඵල වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම මාර්ගය පූර්ණ වීම පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. පාරමිතක් වේවා. අමා මහ නිවනින් සැනසේවා. ධර්ම මාර්ගයේ සෝවාන් වීමෙන් ආරම්භ වෙන්නේ පූර්ණ වෙන්නේ රහත් වීමෙන්. ඔය කියන වචන වල අර්ථය එහෙම ගන්න. එබැවින් මූලදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයක් දී ඔබ ප්‍රාර්ථනා කළ පරිදි පරලොස්සෙපත් ඥාතීන්ට උපහාර වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගනිත්වා. අකල් මරණයන්ට නොපැමිණිත්වා. මතු භවයකදී මිනිසත් බව ලැබී සදහම් හමාවගෙන නිවෙන්න සැනට හේතු වේවා. පවුලේ හැම දිනාට අනුග්‍රහක භාවතුන්ට ධර්ම ශ්‍රවණය කළ අයට මේ අවබෝධය තමන්ගේ ජීවිතයේ අවබෝධය පුළුල් කරගෙන මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවයට සහ සියලු සැපයන්ට පැමිණ සංස්කාරයන්ගේ අනිත් දුක්ඛානාත්මය නොනින් වටහාගෙන අත්හල යුතු අන්ත දෙක අතහැර මැදුම් පිළිවෙතට පැමිණීමෙන් නිවෙන සැනසෙන මං පෙත්විර කරගන්න හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බහිතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං